අයිබෝවන් ටික දවසකට පස්සේ DP වරාද අලුත් වීඩියෝ එකක් අරන් ඉල්ල තිනවා ඔයගලන්ට. අද ගෙන වීඩියෝ එක සලබෙව ගැන. සාමාන්‍යයෙන් අපි සලබෙව සම්නලුම්ක දන්නවා ගැන ඒත් අපි නොදන්න කාරණා ගොඩක් තියෙනවා මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේදී DP වරා සැලකිලිමත් වෙන්නේ සම්නලයන්ට වඩා සලබෙව ගැන ඔයගලන්ට කරුණු ඉදිරිපත් කරන්න. සමහර අවස්ථාවලදී අපි ඉතින් සම්නලුව සම්බන්ධ වෙනවා මේකට. හොඳයි. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අදගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ලෝපුරා ජීවත් වන සත්ව විශේෂ අතරින් සලබයන් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්න අතර සමලුණුන්ගේ මෙන් සලබයන්ගේද විචිත්‍රවත් වර්ණ රටාවන් නිසාවෙන් සියලු දෙනා අතර දැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇත. ශ්‍රී ලංකාවේද සලබ විශේෂ ගණනාවක්ම දැක ගැනීමට හැකියාව ඇත. සලබයන් යනු ලිපිඩොප්ටෙරා පිළිවෙලට පියාසර කරන කෘමීන් වන අතර එය සමනලුන්ට දයත් වන අනුපිළිවෙලයි. සලබයන් සහ සමනලුන් විශේෂ 2,50,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලෝකයේ ජීවත් වන බව සොයාගෙන තිබේ. සමනලුන් විශේෂ 17,500කට සාපේක්ෂව ලෝපුරා වාර්තාගත සලබයන් 1,60,000කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඉන් 11,000ක් පමණ එක්සත් ජනපදයේද 2,500ක් වන ප්‍රමාණයක් එක්සත් රාජධානියේද දක්නට ලැබේ. බොහෝ සලමයන් ඔවුන්ගේ සමන ඥාතීන් සමග සංසන්දනය කරන විට තරමක් අඳුරු වර්ණ ඇත. නමුත් සමහරුන්ට කැපිපෙනෙන හා අසාමාන්‍ය රටා වූ පියාපත් මත වර්ණ ගැන්වීම් දැකිය හැකි වේ. දලබුවන් යනු සලබයන් සහ සමනලුන් යන දෙවර්ගයේම කීටයන්ට දෙන නමය. සලබයන් බොහෝ කරදරකාරී නොවන නමුත් දලබුවන් ලෙසද හඳුන්වන ඔවුන්ගේ කීටයන්ට සැලකිය යුතු තරම් ගැටලු ඇති කළ හැකියාව ඇත. සලබයන්ගේ කීටයන්ට ඔවුන්ගේ වර්ගය අනුව වෙනස් ආහාර වේල් ඇත. එනම් සමහර සරබ වර්ග රෙදිපිලි මගින් පෝෂණය වන බව කියවෙන අතර තවත් සමහරු සජීවී ශාක මගින් තම පෝෂණය ලබා ගනිති. සමහර සලබ කීටයන් ආක්‍රමණශීලී පලිබෝධකයන් ලෙස සලකනු ලබන අතර කෙටි කාලයක් තුළ භෝග වගා කෙත්තු අතු සැලකියුතු ප්‍රමාණයකින් විනාශ කිරීම හැකියාව ඇත. විවේකයෙන් සිටින විට සලබයන් තම පියාපත් තම ශරීරයේ පුරා කූඩාරම් ගසා ශරීරය වටා ඔතාගෙන සිටින ආකාරයෙන් දිස්වේ. සලබව සහ ඔවුන්ගේ සමීප ඥාතීන් වන සමනල්ලු කියන්නේ පියාපත් ආවරණය කරන කුරපොතු තියෙන එකම කෘමීන් වර්ගය කියලා සඳහන් කරනවා. අනිකුත් කෘමීන්ගෙන් සලබය වෙනස් වෙන්නේ ඔවුන්ගේ ආහාර නලය ප්‍රොබොස්කිස් කියන එක දඟර ගැසීමේ හැකියාව අනුවයි. ඒ කියන්නේ සමනලෝ වෙනද සලබය අර පැණි උරාගුණයි නලය දඟර ගතලා ඒගොල්ලන්ට අකුල ගලා තියාගන්න හැකියාව තියෙනවා. ඒකෙන් තමයි වෙනස් වෙනවා කියන්නේ අනිත් කෘමීන්ට වඩා. ඒ වගේම සලබය සාමාන්‍යයෙන් සමනලුන්ගෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සලබයන්ගේ තියෙන ඇන්ටනා එකෙන්. ඔයගොල්ලෝ දන්නවනේ සමනලයන්ටත් ඇන්ටනා අර දෙකක් තියෙනවනේ. ඒ වුණාට සලබයාගේ ඇන්ටනා එක ඒ තියෙන කොටස වෙනස්. ඒ කියන්නේ සලබයට තියෙන්නේ සාමාන්‍යයෙන් නූල් එහෙම නැත්නම් පිහාටු වගේ තියෙන ඇන්ටනා එකක්. එතෙන්දි සමනලුන්ට තියෙන්නේ ක්ලබ් ටිප් ඇන්ටනා කියලා කියන විදිහේ අර උරු දෙක ඒ ඇන්ටනා එකක් තමයි සමනලයන්ට තියෙන්නේ ක්ලබ් ටිප් ඇන්ටනා. සලබයට තියෙන්නේ අර පිහාටු බූල් ඒ වගේ ඇන්ටනා දෙකක්. සමනලුන්ගේ පුරුද්දට පටහැනීම සලබයන් සාමාන්‍යයෙන් මල්පැණි එකතු කර ගැනීම සඳහා පියාසර කරන්නේ රාත්‍රී කාලයේදීය. කෙසේ වෙතත් දිවා කාලයේදී ප්‍රියාමන සලබයන්ද බොහෝමයක් සිටින අතර ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා දීප්තිමත් වර්ණ වලින් යුක්ත වේ. ලෝකයේ ලස්සනම කෘමියා ලෙස සැලකෙන්නේ මැඩගස්කරයේ සිට දිවා කාලයේදී පියාඹන සලබයා වන සන්සෙට් සලබයාය. සලබයන් අපගේ ජෛව විවිධත්වයේ ප්‍රධාන කොටසක් වන අතර පරිසර පද්ධතියේ සිටින තවත් බොහෝ වන ජීවින්ට බලපාන වැදගත් කාර්යභාරයක් ඔවුන් ඉටු කරයි. වැඩිහිටි සලබයන් සහ ඔවුන්ගේ දලබුවන්ව කෘමීන්, මකුළුවන්, කෙම්බන්, කටුස්සන්, ඉත්තෑවුන්, වවුලන් සහ කුරුල්ලන් ඇතුළු විවිධ වන සතුන් සඳහා ආහාර වේ. රාත්‍රියේදී පියාඹන වැඩිහිටි සලබයන්ව වවුලන්ගේ ආහාරයේ ප්‍රධාන කොටසකි. බොහෝ පක්ෂීන් වැඩිහිටි සලබයන් සහ ඔවුන්ගේ දලබුවන්ව ආහාරයට ගනිති. සලම දලබුවන් ශාකවල පත්‍ර ආහාරයට ගැනීම නිසා එම ශාකවලට විශාල බලපෑමක් ඇති කෙරේ.
බොහෝ සළඹ විශේෂවල කීටයන් සහ වැඩිහිටි සළඹයන් ශාක අනුභව කරන්නන් වේ. විශේෂයෙන් කීටයන් විසිතුරු ගස් හා පඳුරු මෙන්ම ආර්ථික වැදගත්කමක් ඇති තවත් ශාකවලට සැලකිය යුතු හානියක් සිදු කරති. කපු, ඉරිඟු, තක්කාලි සහ වෙනත් භෝග වර්ගවලට හානි කරන බෝල් පණුවා සහ මිනුම් පණුවා යන දෙවර්ගයේ සළඹ කීටයන් වඩාත් විනාශකාරී වන සළඹ වර්ගයන් දෙකකි. නමුත් සළඹයන් මල් පරාගනය කිරීමෙන් ශාකයටද ප්‍රයෝජනවත් වන අතර මෙමගින් බීජ නිෂ්පාදනයටද උපකාරී වේ. මේ නිසා වල් පැලැටි වලට පමණක් නොව අපගේ ආහාර භෝග බොහෝමයකටද හොඳ අස්වැන්නක් බිහි කිරීමට සමනලයන් මෙම සළඹයන්ද උසස් සේවාවක් සපයන බව කිව හැකිය. කොල්මයින්හි කැනරි කුරුල්ලන් මෙන්ම අපගේ පරිසරයේ සෞඛ්‍යය ගැන පැවසීමට සළඹයන්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. සළඹයන්ගේ සංඛ්‍යා හා පරාසයන් අධීක්ෂණය කිරීමෙන් නව ගොවිතැන් ක්‍රම, පලිබෝධනාශක සහ වල්නාශක භාවිතය, වායු දූෂණය සහ දේශගුණික විපර්යාසයන් වැනි අපාවට පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව වැදගත් ඉඟි ලබාගත හැකිය. ලෝ වඩාත් සුලභව දක්නට ලැබෙන සළඹ විශේෂයක් වන්නේ තක්කාලි පත්‍ර ආහාරයට ගන්නා තක්කාලි අම්පණුවා නැමැති සළඹයාය. ග්‍රීෂ්ම ඍතුවේ මුල් භාගයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග යුරෝපයේ දකුණු දෙසින් උතුරු ප්‍රදේශවලට සංක්‍රමණය වන හමින්බර්ඩ්, හෝක් මෝත් වැනි සළඹයන් වර්ගද බොහෝමයක් ඇත. ටයිනිඩේ පවුලේ ඇඳුම් සළඹයා වැනි සමහර සළඹ විශේෂයන් ලෝම්, සේද රෙදි හා පිහාටු ආදීද අනුභව කරනා බව කියවුනද එම සළඹයන් ඇත්ත වශයෙන්ම රෙදිපිලි අනුභව නොකරති. නමුත් ඔවුන්ගේ කීටයන් මෙසේ රෙදිපිලිවලට හානි කරනු විය හැකිය. සළඹයන්ට ඉතා ඉක්මනින් වර්ධනය විය හැකිය. ඒ වගේම ඔවුන්ගේ සංඛ්‍යාව ඉක්මනින්ම වැඩි වෙනවා. ඒ වගේම ඕනෑම අවකාශයකට ව්‍යාප්ත වෙන්න හැකියාවක් තියෙනවා. පුංචි ඉරිතලීමක් තියෙන තැන, බිත්තියක වගේ තැනක, සිදුරක්, ඒ වගේ ඕනෑම තැනක සළඹුන්ට ජීවත් වෙන්න පුළුවන් දොරටුවක්, ඒ වගේම රැකවරණයකුත් ලැබෙනවා. එයාට නිවසක් ඉතින් සකස් කරන්න පුළුවන් ඒ තැන. ආහාර ප්‍රභවයක් සොයාගත් පසු ඔවුන් ඉක්මනින්ම ඒ අසල විශාල කඳවුරක් පිහිටුවා ගනිති. සළඹයන් ජීවත් වන්නේ සති 2ක් පමණ වන කෙටි කාලයක් වුවද ඔවුන්ගේ එම කෙටි ජීවිත කාලය තුළදී මීටර් 100 ගණනක ප්‍රමාණයක් ආවරණය කිරීමට ඔවුන්ට හැකියාව ඇත. පසුගිය කාලයේදී එක්සත් රාජධානියේ සළඹයන් ගහනය අඩුවීමකට ලක් වී ඇත. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ එහි සමස්ත සළඹයන් සංඛ්‍යාව 1968 වසරේ සිට 128කින් 30කින් පමණ අඩු වී ඇති බවය. සළඹයන්ගේ සංඛ්‍යාව 140කින් පමණ අඩු වී ඇති දකුණු බ්‍රිතාන්‍යයේ තත්ත්වය මීටත් වඩා අවදානම්ය. මෑත දශක කිහිපය තුළ බොහෝ තනි සළඹ විශේෂයන් විශාල ලෙස පහත වැටී ඇති අතර 20 වන සියවසේදී සළඹ විශේෂ 60කට අධික ප්‍රමාණයක් මේ මතින් මඳ වී ගොස් ඇත. කනගාටුවට කරුණක් නම් එසේ පහත වැට ඇති විශේෂයන් අතරට මීට පෙර ඉතා සුලභව හා නිතරම අපගේ ගෙව තුළ දක්නට ලැබුණු සුන්දර සළඹ වර්ග ගණනාවක් ද ඇත් වී තිබීමය. නිල් ටයිට් එහෙම නැත්නම් බ්ලූ ටික් කියලාත් කියනවා. ඒ වගේම ග්‍රේට් ටයිට්, ග්‍රේට් ටික් කියලා කියන්න පුළුවන්. රොබින්, ක්‍රෙන්, ඒ වගේම බ්ලැක් බර්ඩ්, ඒ වගේ විදේශීය පක්ෂි වර්ග වලට තමන්ගේ පැටවුම පෝෂණය කිරීමට මේ සළඹ දළබු විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා සළඹයන්ගේ සංඛ්‍යාවේ මේ විදිහට බරපතල විදිහට අඩුවීම අර ඒ සමස්ත වනජීවි විශේෂවලම පැවැත්මට නරක විදිහට බලපෑමක් සිද්ධ වෙනවා. සළඹ සංඛ්‍යාවේ පහත වැටීමේ ප්‍රවණතාවට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැත. මෙසේ වීමට සංකීර්ණ හේතු බොහෝමයක් තිබිය හැකි අතර විවිධ විශේෂ සඳහා ඒවා වෙනස් වීමේ හැකියාවද ඇත. කෙසේ වෙතත් වඩාත් දැඩි කෘෂිකර්මාන්තය, වාණිජ්‍ය වන වගාව, කර්මාන්ත හා නාගරික සංවර්ධනය වැනි කරුණු නිසා වාසස්ථාන අහිවීම ආදී හේතුන් මෙන්ම දේශගුණික විපර්යාසයන්ද මීට ප්‍රධාන හේතුන් වීමට ඉඩ ඇත. සළඹයන් සහ සමළුන් යන දෙකොටසම මේ මිහි මත ජීවයේ සහ අපගේ ස්වාභාවික උරුමයේ කොටසක් වන අතර එය ජෛව විවිධත්වයේද වැදගත් අංගයකි. ඔවුන් අවම වශයෙන් වසර මිලියන 50කට පමණ පෙර සිට පෘථිවිය මත ජීවත් වී ඇති අතර බොහෝ විට පරිණාමය වී ඇත්තේ මීට වසර මිලියන 150කට පමණ පෙර යයි සැලකේ. සළඹයන් සහ
බයිබලයේ සිට ෂේක්ස්පියර් හරහා නූතන සාහිත්‍යය දක්වාත් කාව්‍යයේ සිට සංගීත පද රචනය දක්වාත් සලබයන් සහ සමළුන් පිළිබඳව බොහෝසේ සඳහන්ව තිබේ. එසේම සමළුන්ව සහ සලබයන්ව බොහෝ විට හැඳින්වෙන්නේ සුභාදහමේ සාරය ලෙස හෝ නිදහස, අලංකාරය, සාමය නියෝජනය කරන අයවලුන් ලෙසය. සලබයන්ට සහ සමළුන්ට සිත් ඇදගන්නා තුළු ජීවන චක්‍ර ඇත. බිත්තරයේ සිට දළඹුවා දක්වා ක්‍රිසාලිස් බවට පරිවර්තන වීම සුභාදායමී පුදුමුලින් එකකි. සලබයන් සහ සමළුන්ගේ විද්‍යාත්මක වටිනාකම. සලබයන් සහ සමළුන් යනු සියවස් ගණනාවක් තිස්සේ සංචලනය, පලිපෝද පාලනය, කලන විද්‍යාව හා අනුකරණය, පරිණාමය, ජාන විද්‍යාව, ජනගාන ගතිකතාව සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි ජෛව විද්‍යාත්මක පරීක්ෂණවල බොහෝ අංශ විමර්ශනය කිරීම සඳහා භාවිතා කරන්නා වූ අතිශය වැදගත් ආදර්ශ ජීවීන්ගේ කණ්ඩායමකි. යුරෝපයේ පෙපර්ඩ් සලබයා පරිණාමයේ සම්භාව්‍ය නිදසුනක් ලෙස මෙහිදී උදාහරණ වශයෙන් දැක්වීමේ හැකියාව ඇත. පරිසර පද්ධතිවලට සලබයන් සහ සමළුන්ගෙන් ඇති වටිනාකම. සලබයන් සහ සමළුන් නිරෝගී පරිසරයක සහ සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතිවල නිදර්ශකයකි. සලබයන් සහ සමළුන් බහුල ප්‍රදේශ වෙනත් අපෘෂ්ඨ වංශීයින්ගෙන්ද පෝෂත් වේ. මේ මගින් සාමූහිකව පරාගණය සහ ස්වාභාවික පලිබෝධ පාලනය ඇතුළු පුළුල් පරාසයක පාරිසරික ප්‍රතිලාභ ස්වාභාවික පරිසරයට ලබා දෙනු ලැබේ. සලබයන් සහ සමළුන් ආහාර දාමයේ වැදගත් අංගයක් වන අතර කුරුල්ලන්, වවුලන් සහ වෙනත් කෘමි භක්ෂක සතුන් සඳහා ගුරුතුරු වේ. බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ දැකිය හැකි බ්ලූ ටිට්ස් නැමැති පක්ෂියා සෑම වසරකදීම සලබ දළබුවන් බිලියන 50කට පමණ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව සඳහන් වීම උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි. මිනිසුන් තම නිවස් අවට හා ගම්බද ප්‍රදේශවල සලබයන් සහ සමළුන් දැකීමෙන් සතුටක් ලබන අතර එක්සත් රාජධානියේ පමණක් මිනිසුන් දසදහසකට අධික පිරිසක් මොවුන් පිළිබඳව ගවේෂණය කරති. එක්සත් රාජධානියේ සෑම සතියකම වන අඩවි 850කට අධික සංඛ්‍යාවක් අධීක්ෂණය කරනු ලබන අතර මේ වන විට සාමූහිකව කටයුතු කරන ස්වේච්ඡා සේවකයන් විසින් සලබයන් සහ සමළුන්ව ගණනය කරමින් පෘථිවිය සිට සඳට ඇදුරට සමාදුරක් ගමන් කර ඇතැයි පැවසේ. එක්සත් රාජධානියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වන සතුන් සඳහා ගෙවතු වගාවකට පවත්වාගෙන යන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශේෂයෙන්ම සලබයන් සහ සමළුන් සඳහා මූලිකත්වය ලබා දී ඇත. සෑම වසරකම ලොව දහස් ගණනක් ජනතාව සලබයන් සහ සමළුන්ව ගවේෂණය කිරීම සඳහා විදේශගත වෙති. රොඩ්සි සමළුන්ගේ නිම්නය වැනි පාරිසරික චාරිකා නිසා බොහෝ යුරෝපීය රටවලට සහ ලෝක සංවර්ධනයෙන් පවතින රටවලට විශාල ආදායමක් ලැබේ. සලඹ විශේෂ වලින් බහුතරයක් ඇතුළත් වන සලඹ පවුල් පිළිබඳව මෙතන සිට කරුණු සාකච්ඡා කරමු. නොක්ටයිඩේ. මෙම නොක්ටයිඩේ සලඹ පවුල මේ වන විට ලෝකයේ සලඹයන්ගෙන් පළමු විශාලතම කොටස වන අතර විශේෂයන් 25000ක් පමණ ලෝ පුරා පැතිරී සිටිති. මෙම පවුල තුළට කපනයන්, පළතුරු පණුවන් සහ යටි සලබයන් වැනි සත්තුන් අන්තර්ගත වේ. මැලේසියානු දූපත් සමූහය තුළදී බහුල වශයෙන් දැකගත හැකි මෙම වර්ගයේ සලබයන් පක්ෂියෙකු තරම් විශාල වන අවස්ථාද ඇත. මේ නිසා මෙම විශේෂයටත් සලබයන් ලෝ විශාලම සලබයන් ලෙස වර්ග කර ඇත. මොවුන් තම පිලා අවධියේදී ජීවත් වන කෝෂයන්ද ඉතා විශාලය. ඒවා කෙතරම් විශාලදැයි කිව්වොත් තායිවානයේ සමහරුන් එම පිලා කෝෂ මුදල් පසුම්බි ලෙසද භාවිතා කරති. මෙම වර්ගයේ සම්පූර්ණයෙන් වැඩුණු සලබයෙකු සිය පියාපත් සම්පූර්ණයෙන්ම විදාහල විට ඒවායේ වර්ගඵලය වර්ග අඟල් 60ක් පමණ වේ. එසේම මොවුන්ගේ එක් පියාපත් කොනක සිට අනෙක් පියාපතේ කොන දක්වා දිග අඩියක් පමණ වේ. මේ වර්ගයේ සලබයන්ගේ කීට අවස්ථාව හෙවත් දලබුවන් සමහර විටක අඟලකටත් වඩා ඝනකමින් යුක්ත විය හැකිය. ජෝමෙට්‍රිඩේ. සලඹ විශේෂ 15000ක් පමණ ඇති මෙම ජෝමෙට්‍රිඩේ නැමැති සලඹ පවුල ලෝකයේ සලඹයන්ගෙන් දෙවන විශාලතම කොටස වේ. මොවුන්ගේ කීටයන්ට සාමාන්‍යයෙන් අඟල් පණුවන් ලෙස හඳුන්වන්නේ ඔවුන්ගේ මෙම ඇවිදීමේ විශේෂිත රටාව නිසාය.
සැටනයිඩේ මෙම සැටනයිඩේ පවුලටද විශාලතම සලබයන් ඇතුළත් වන අතර ලෝපුරා විශේෂ දහසක් පමණ ඇතුළත් වේ. නැගෙනහිර එක්සත් ජනපදයේ ලූනා සලබයා මෙම පවුලට උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. ආක්ටයිඩේ නැමැති මෙම සළඹ පවුලට ආසන්න වශයෙන් සළඹ විශේෂයන් දසදහසක් පමණ සිටින අතර සාමාන්‍යයෙන් කොටි සළඹයන් ලෙස මොවුන් හැඳින්වේ. මෙම කණ්ඩායමේ බොහෝ විශේෂයන් රතු සහ කහ යන දීප්තිමත් වර්ණ පෙන්වනු ලැබේ. ස්පින්ක්ඩේ මෙම ස්පින්ක්ඩේ සළඹ පවුලේ සමාජිකයන්ට විධිමත් ක්‍රියාපත් සහ ශක්තිමත් සිරුරු ඇත. ඒවා සාමාන්‍යයෙන් විශාල වන අතර මෙම සළඹ පවුල් තුළ විශේෂයන් දහසක් පමණ අඩංගු වේ. ඊළඟට අපි කතා කරමු මයික්‍රොලොයේ පිඩොප්ටෙරා කියන සළඹ විශේෂය ගැන. ඉතා කුඩා වර්ගයේ සළඹයෝ අයත් වන සළඹ පවුල තමයි මේක. මේ කණ්ඩායමේ ඉතා කුඩා විශේෂ සළඹයෝ විශේෂ දහස් ගණනක් අඩංගු වෙනවා. මේ සමහර විශේෂයන් වලට දර්ශනීය වර්ණ වගේම පිනුමකුත් තියෙනවා. ඇඳුම් සළඹයා, ක්ලොත්ස් මොත්, එතකොට කොඩ්ලින් සළඹයා, කොඩ්ලින් මොත්ස් කියන මේ පවුලටම අයිති සළඹයෝ තමයි. හොඳයි. දැන් අපි කතා කරන්නේ යෝධ සළඹයා. ඒ කියන්නේ ඇට්ලස් මොත් කියන සළඹයා ගැන. දීපි වරා මේ වීඩියෝ එක හදන්නත් හේතු වුණේ මෙන්න මේ යෝධ සළඹයා කියන ඇට්ලස් මොත් කියන මේ සළඹය. මේ සළඹය නිසා තමයි දීපි වරා මේ අදහස ආවේ සළඹයෝ ගැන මෙහෙම වීඩියෝ එකක් කරන්න ඕන කියලා. යෝධ සළඹයා හෙවත් ඇට්ලස් සළඹයා යනු ලොව සිටින විශාලතම සළඹ වර්ග කිහිපයෙන් එකකු ලෙස හඳුනාගෙන ඇත. විශාල පියාපත් සහිත මෙම සළඹයා ඉංග්‍රීසියෙන් ඇට්ලස් මෝත් ලෙස නම් කර ඇත. විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සත්ව රාජධානී ආත්‍රපෝඩා වංශයේ කෘමි පවුලට අයත් ලිපිඩොප්ටෙරා ගෝත්‍රයේ ඇටකස් කුලයට මෙම සළඹ විශේෂය අයත් වන අතර ඇටකස් ඇට්ලස් යන ද්වීපය නාමයෙන් ඔවුන්ව හඳුන්වා ඇත. අග්නිදිග ආසියාවේ නිවර්තන හා අර්ධ ශුෂ්ක කලාපවල ජීවත් වන මොවුන් මැලේසියානු දූපත්වල විශේෂිත වේ. ඇට්ලස් සළඹයාගේ පියාපත් දිගහැරී විට දිග සෙන්ටිමීටර් 24ක් පමණ වන අතර පියාපත් මඩුපිට වර්ගඵලය සෙන්ටිමීටර් 160ක් පමණ වේ. එහෙත් පියාපත් විහිදූ පසු සෙන්ටිමීටර් 26.6ක් පමණ වන ඇට්ලස් සළඹයන් හමු වී ඇත. මේ නිසා පියාපත් විහිදූ පසු ඇති වර්ගඵල විශාලත්වයට අනුව මොවුන්ව ලොව විශාලම සළඹ වර්ගය ලෙස නම් කර තිබේ. එම ප්‍රමාණය ඉක්මවා යන්නේ නිව්ගීනියාවෙන් හා උතුරු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති හාකියුලිස් සළඹයා නමින් හඳුන්වන තවත් මෙවැනිම විශාල සළඹ විශේෂයකට පමණි. බොහෝ ලිපිඩොප්ටෙරා කාණ්ඩවල මෙන් සළඹයන්ගේද ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා සැලකිය යුතු තරම් විශාල වන අතර ඔවුන්ට පිරිමි සතුන්ට වඩා පුළුල් ඇන්ටනාවක් ද ඇත. සළඹයන්ගේ පියාපත් සිරුරු සහ පාද දූවිලි වැනි කොරපතු වලින් වැසී ඇති අතර කෘමියා විසින් හසුරාන්නේ නම් එම කොරපතු පිටට පැමිණේ. ඇට්ලස් සළඹ දල්ගුවන්ගේ දිග සෙන්ටිමීටර් 11.5ක් සහ ඝනකම සෙන්ටිමීටර් 2.5ක් පමණ දක්වා වර්ධනය විය හැකිය. ඉටිවැනි සුදු පැහැති ආවරණයකින් ආරක්ෂා වී ඇති සිරුර පුරා පිටපැත්තේ ගැටති ලෙසින් දැකිය හැකි වේ. පිටුපස මාංශමය කුඳු ඇට වලින් සරසා ඇති අතර ඒවා පසු කාලීන අවස්ථාවලදී වඩාත් කැපී පෙනේ. අවසාන උදර කුට්සේ ඇති ප්‍රෝලෙක්ස් වලට අමතරව තැඹිලි පෑ වලල්ලකින් වට වූ විශාල හරිත රපයක් ඇත. මොවුන් තම ශරීරයෙන් නිකුත් කරන්නා වූ මීටර් 50ක් පමණ දුරකට පැතිරී යා හැකි යම් සුවඳවත් ශ්‍රාවයක් නිසා විලෝපිතයන්ගෙන් ආරක්ෂාව ලැබේ. සෙන්ටිමීටර් 11.5ක් පමණ දිගට ළඟා වූ පසුව ඇට්ලස් දල්බුවන් පූපාගත වීමට හෙවත් පිලා කෝෂය තුළට යාමට සූදානම්ය. ඔවුන් තමන් වාසය කරන ශාකයේ පත්‍ර කරකවා සෙන්ටිමීටර් 7-8ක් පමණ දිග වූ පිලා කෝෂයක් සාදා එය සිල්ක් පටියක් වැනි යමකින් එම ශාකයේ අත්තට බැඳ තබති. වැඩිහිටි ඇට්ලස් සළඹයන් පාරිසරික සාධක මත පදනම දල වශයෙන් සති 4කට පසු මෙම පූපා වලින් පිටට පැමිණීම සිදුවේ. පියාපත් හා සසඳන විට ඇට්ලස් සළඹයා හෙවත් යෝධ සළඹයාගේ ශරීරය අසාමාන්‍ය ලෙස කුඩා වේ. පියාපත්වල ඉහළ කොටස රතු පෑයට හුරු දුඹුරු පෑයක් ගන්නා අතර කළු සුදු රෝස සහ දම් පැහැති රේඛා
සහ ත්‍රිකෝණාකාර හැඩතල සහිත වේ. පියාපත්වල යටිපැත්ත සුදු මෙලි වේ. ඇට්ලස් සලබයාට මුඛයක් නැත. මොවුන්ට සෑම පියාඹීමකදීම විශාල ශක්තියක් අවශ්‍ය වන බැවින් හැකිතරම් කුඩා දුරු ප්‍රමාණවලින් පියාසි කිරීමෙන් තම ශක්තිය ඉතිරි කරගනිති. ගෑනු සතෙකු පිරිමි සතෙකු පැමිණෙන තෙක් බලා සිටින සංශ්ලේෂණයෙන් පසු බිත්තර දමා මිය යයි. සාමාන්‍යයෙන් යෝධ සලබයාගේ ගෑනු සතුන් ලිංගිකව නිෂ්ක්‍රීය සත්ව විශේෂයකි. සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීම සඳහා ගෑනු සතුන් තම උදරයේ කිලවරේ ඇති ග්‍රන්ථියක් කරහා ප්‍රබල ෆෙරමෝනයක් නිකුත් කරනු ලැබේ. එම ෆෙරමෝනය නිසා පිරිමි සතුන් කිලෝමීටර් ගණනාවක දුර සිට ඔහුද ඇය වෙතට ආකර්ෂණය වෙති. ගෑනු සතුන් තමාගේ පිලා කෝෂය ඇති තැනට ආසන්නම එසේම හොඳින් සුළා මගින් තමාගේ ෆෙරමෝන විසිරුවා හැරීමට හැකියාව ඇති උස් ස්ථානයක läග සිටිති. සියලුම ලිපිඩොප්ටෙරා වර්ගවල මෙන් සලබයාගේ ජීවන චක්‍රය කීටයන් හැවත් දලඹුව, රූකඩ හෙවත් ක්‍රිසාලිස් සහ වැඩිහිටියවත් ඉමාගෝ ලෙසින් අදීර 4ක් ඇත. සංසේචනය වූ පසු ගැන්සා විශ්කම්භය මිලිමීටර් 2.5ක් වන ගෝලාකාර බිත්තර ගණනාවක් පැලෑටිවල කොළ යටිපැතින් අලවා තැබුණු ලැබේ. පැංගිරි කුරුඳු වගේ ශාකවල දාන බිත්තර වලින් දල විදිහට ගත්තොත් සති දෙකකට විතර පස්සේ දුර්වර්ණ කොළ පාට යෝධ සලබයන්ගේ දනු පැටවුම් බිහි වෙනවා. ඒ ගස්වල පත්‍ර ආහාරයට අරගෙන ඒ පැටවුම් අධික විදිහට පෝෂණය වෙනවා. වැඩි හිටි ඇට්ලස් සලබයෝ දුර්වර්ණ ස්ථිර නැති පියාසර කරනවා. ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා මේ සලබයෝ දිවා කාලේ විවේක ගන්නවා. රාත්‍රියේ තමයි පියාසර කිරීම කරන්නේ. සම්පූර්ණයෙන්ම නිර්මාණය වී ඇති මුඛයක් නොමැති බැවින් වැඩිහිටි සලබයන්ට ආහාරයට ගත නොහැකි අතර ඔවුන්ගේ ජීවිතය Taman කීට අවධියේදී එකතු කරගෙන ඇති මේද සංචිත මත සම්පූර්ණයෙන්ම රැඳී පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ආයු කාලය සතියක සිට සති දෙකක පමණ තරම් කිටි කාලයක් වේ. වැඩිහිටි ඇට්ලස් සලබයන්ව වසර පුරාම දැකගත හැකි නමුත් නොවැම්බර් සහ ජනවාරි මාසවලදී ඔවුන්ගේ වැඩිපුර දැක ගැනීමේ හැකියාවක් ඇත. මොවුන්ගේ එකම අරමුණ සහකරු හෝ සහකාරික සෙවීම පමණි. තමන්ගේ වර්ගය කරලා පසර වෙනුවෙන් මිය හොඳයි TP වරාදවලට ගෙනාව සලබයෝ ගැන වීඩියෝ එකක්. ඔගොල්ලෝ හොඳන්න කාරණා මේක සෙලබස් මොන අන්තර්ගත වෙන්නද කියලා මම හිතනවා. ඒකෙන් තව එක කාරණාවක් කියන්න තියෙනවා. අපි නිතරම දකින්න පුළුවන් සලබෙක් ඉන්නවා අපිට. නිතරම අපේ පරිසරයේ දකින්න පුළුවන් සලබෙක්. අපි සලබය අඳුරන්න නැතත් මෙන්න මේ මම කියන මේ සතාව නම් ඒ සලබයව නම් අපි කවුරුත් දැකලා තියෙනවා දන්නවා. බලන්න මේ වීඩියෝගේ අවසානයේට දක්වලා තියෙන මේ සලබයව ඔයගලන්ට අඳුරගන්න පුළුවන්ද? ඒ වගේම මේ වීඩියෝ ඔයගලන්ට වැදගත් වුණා නම් කැමති නම් යාළුවෝට ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අපේ channel එක like කරලා subscribe කරලා අපිට සහයෝගය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ යම් අදහස් තියෙනවා නම් ඒ දේවලුත් වලින් කමෙන්ට් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඉක්මනටම ආයේ DP වරා channel එකෙන් vlog වීඩියෝ එකක් කරගෙන ඔයගොල්ලෝ හමුවට එන්නම්. එතකොට ඔයගොල්ලෝ හමුවටම සුබ අනාගතයක්.